ශ්‍රී ලංකා සුන්දර ශනිදාවේ යලිත් වතාවක් අපි ඔබ මුණ ගැහෙන වෙලාව සමාධි දැන් මීළඟ කතා බහ ගව සාකච්ඡාව අපිට හැමෝටම වටිනවා හුඟක් අයට වටිනවා සහ වර්තමානයේට හුඟක් වටින කතා බහක් වඩපත් වෙනවා. දැන් සමාධිට නිතර තරහ යනවා. අම්බෝ තරහ යනවා. එහෙනම් හොඳට අහගෙන ඉන්න. එහෙනම් හොඳට අහගෙන ඉන්න. අපි කතා බහ කරනවා අද දවසේදී තරහ යෑම සම්බන්ධව වෛද්‍ය විද්‍යාත්මකව සමාජ විද්‍යාත්මකව ඊටමත් වටින කාරණා කිහිපයක්. ඔබට තරහ යනවා නම් තරහ කොහොමද පාලනය කරගන්නේ? තරහව ඔබ පාලනය කරන්න ඉස්සෙල්ලා ඔබ කොහොමද තරහව පාලනය කරන්නේ? ඔන්න අදින් පස්සේ තරහ යන්න බෑ. තරහ යන්න බෑනේ. කවුද කියන අපිට පැහැදිලි කරලා දෙන්න. ඔව් දැන් හැමෝටම වැදගත් තරංග කිව්වා වගේ මේ ඉතින් තරහ ගන්න එපා කියන තැනට එන්න ඕන. ඒ නිසා අපි සූදානම් අද දවසේ මේ සාකච්ඡාවට අපිත් එක්ක එකතු වෙනවා. බොහොම ගෞරවයෙන් අපි පිළිගන්න අපේ වෛද්‍යතුමියව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යතුමිය යමුනා එල්ලාවල වෛද්‍යතුමිය. ආයිබෝන් සුබදැසන. ආයිබෝන්. තරහ යන්නේ ඇයි? ඔව් තරහ යන්නේ ඇයි? මොකද්ද මේ තරහ කියලා කියන්නේ? අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. දැන් මේ සමාධියට තරහ යනවලු ડોක්ටර්. තරංගෙ තරහ යන්නේ නැද්ද? තරහ යන වෙලාවල් තියෙනවා. හැබැයි අපි ඒවා තරහට පාලනය කරන්න දෙන්නේ නැහැ. අපි දැන් එතනින්ම ප්‍රවිෂ්ටයක් ගත්තොත් තරංග මේ තරහව කියන්නේ දැන් අපි දන්නවනේ අපේ ජීවිතේ අපිට විවිධ හැඟීම් ඇති වෙනවනේ විටින් විට නේද? දුක ඇති වෙනවා, සතුට ඇති වෙනවා, වේදනාවක් ඇති වෙනවා. මෙන්න මේ වගේම තවත් එක් හැඟීමක් තමයි මේ තරහ කියන්නේ. එතකොට මේ තරහ කියන්නේ අපේ ශරීරයෙන් අර ස්වභාවිකවම ඇති වෙන හැඟීමක්. හැබැයි මෙතන විශේෂත්වය තමයි මෙන්න මේ තරහ මගින් අපිට එක් පණිවිඩයක් ලබා දෙනවා. ඒ පණිවිඩය තමයි අපිට හරි නැත්නම් වෙනත් කෙනෙකුට හරි යම් අසාධාරණයක් සිදු වෙන එහෙමත් නැත්නම් යම්කිසි තර්ජනාත්මක නැත්නම් අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දීලා ඉන්න කියන පණිවිඩය තමයි මෙන්න මේ තරහෙන් අපිට කියන්නේ. එතකොට මේ තරහව සමහර විට අපිට කෙලින් මේ සිදුවීම නිසා ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉස්සෙල්ලා දුකක්, කනගාටුවක්, බියක් ඇති වෙලා ඒක තරහව බවට පෙරලෙන්නත් පුළුවන්. තරහ කියන එක දැන් විවිධ දේවල් එක්ක විවිධ අවස්ථාවන් වල තරහ ඇති වෙන්න පුළුවන්. දැන් හැබැයි ඉතින් අපි දැන් වෛද්‍යතුමියත් කියනවා තරහ ගන්න හොඳ නැහැ කියන එක අපි දැන් කතා කරනවා. මේ තරහ අපේ ජීවිතවලට ඇති කරගන්න හොඳම නැති දෙයක්ද? කොහොමද මේ කාරණේ සම්බන්ධ වෙන්නේ? ඔව් සමාධි. දැන් ගොඩක් අය හිතන්නේ මේ තරහ කියන එක මේ අපේ ජීවිතේ තියෙන්න ඕන දෙයක් නෙවෙයි. මේ තරහ ගන්නවා කියන එක වැරදි දෙයක්. එතකොට සමාජය අපි කොන් කරයි එකෙන් එහෙම තරහ ගත්තොත් එහෙම කියලා. දැන් ඇත්තටම බැලුවොත් මේ තරහ අර දිගටම හරි නිතර ඇති වෙනකොට ඒකේ අයහපත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට මේ තරහව කියන එකත් යම් ප්‍රමාණයකට අපේ ජීවිතේ තියෙන්න ඕන දෙයක්. දැන් අපි හිතුවොත් ඉස්සර කාලේ ගැන දැන් සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න එහෙම නැත්නම් දඩයම් යුගයේදී වන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න මිනිසට මෙන්න මේ තරහව කියන එක ප්‍රයෝජනවත් උනේ. එතකොට තමයි මිනිසා අර ආක්‍රමණශීලී වෙලා එක්ක මිනිසා සටන් කරනවද එහෙම නැත්නම් පලා යනවද එතනින් ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න කියන එක තීරණය කරන්න හේතුනේ මෙන්න මේ තරහව ඇතිවීම හින්දා තමයි මේ මිනිස්යා තුන. ඒ වගේම තමයි දැන් අද කාලේ ගත්තොත් මේ තරහව කියන එක අපිට යම් තරහව කියන එක යහපත් පැතිකඩවල් දකින්න පුළුවන්. ඒ එකක් තමයි දැන් අපිට මේ තරහවක් කියන හැඟීම අපේ සිතට ඇතුල් වීම තුලින් තමයි අපිට අසාධාරණයක් වෙනවා කියලා හරි. එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට අසාධාරණයක් වෙනවා කියන හරි අවස්ථාවකදී ඒක නිවැරදි කරන්න. රටට අසාධාරණයක් වෙනවා කියලා හරි නේද? ඒක තමයි. සාධාරණීකරණය කරන්න අපි පොළඹවන්නේ මෙන්න මේ තරහ තුලින්. එතකොට ඒ අතින් බැලුවාම තරහ යහපත් පැත්තකුත් තියෙනවා. තවත් දෙයක් තමයි මේ තරහව හින්දා සමහර වෙලාවට අපි උනන්දුවල තවත් හොඳින් වැඩ කරනවා. අපි හිතමු දැන් අපිට රාජකාරී කරන ස්ථානවල කවුරු හරි කිව්වොත් මෙයාට නම් මේ වැඩේ දීලා කරගන්න බෑ කියලා දැන් අපිට ඕක ආරංචි වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? අපි ඕක හොඳටම කරලා පෙන්නන්න ඕන. කියලා දැන් අපේ සිතේ මුලදී ඇතිුනේ තරහක්නේ. ඒ තරහව තුලින් අපි ඒ වුණාට අපිට උනන්දුවක්, උද්‍යෝගයක් නැත්නම් උත්තේජනයක් ලැබෙනවා මේ වැඩේ හොඳට කරන්න ඕන කියලා. තවත් වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ තරහ කියන හැඟීම තුලින් අපිට කියනවා අපි පාවිච්චි කරන වචන, අපි පිට කරන වචන, ඒ වගේම අපි කරන ක්‍රියාවන් ගැන යම්කිසි අවධානමක් අපි හැමතිස්සෙම ගන්න ඕන කියලා. මොකද දැන් යම් කෙනෙක් කරන දෙයකින් යම් සිදුවීමකින් අපිට තරහ එනවා වගේම අපි කරන දෙයකිනුත්
අපි කරන යම් සිදුවීමකුණුත් අනිත් පුද්ගලයාට තරහ එන්න පුළුවන් කියන දේ අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තරහ කියන හැඟීම තුලින් තමයි. ඉතින් ඒක නිසා මේ තරහව කියන එක යම්කිසි ප්‍රමාණයකට තිබුණත් අර තරහව අපේ පාලනයේ මිදිලා විනාශකාරී විදියට එළියට එනවා නම් තමයි එතන ගැටලුවක් වෙන්නේ. ඒක නිසා මෙන්න මේ තරහ පාලනය කරගන්නේ කොහොමද? ඒ කියන්නේ තරහා මේ අනිත් අයට හරි අවට සිටින අයට වාචිකව හෝ නැත්නම් කායික වශයෙන් හෝ අපහසුතාවයක් ඇති වෙන්නේ නැති විදියට තියෙන තාක්කල් තරහව කියන්නේ තියෙන්න ඕනම නැති දෙයක් නෙවෙයි. ඒතකොට කෙනෙකුට වැඩිපුරම තරහ යන්නේ ඇයි ડોක්ටර්? දැන් සමහර වෙලාවට අපි දකිනවා එයාට යව පාලනය කරගන්න බැරි තරම් තරහයි. එතකොට විවිධ දේවල් සිද්ධ කරනවා. ඇයි එහෙම වෙන්නේ කෙනෙක්ට? ඒක තමයි. දැන් අපි හැමෝම ඕක අත්විඳලා තියෙනවානේ. අපි මොකද ආශ්‍රය කරන පුද්ගලයන් බැලුවාම සමහරු ඉන්නවා නිතරම තරහ යන පුද්ගලයන්. සුළු දෙයකට පවානේ වචනයක් එහෙම වෙන්න බෑ. තවත් සමහරු ඉන්නවා එහෙම තරහ යන්නේ නැහැ ලේසියෙන්. හැබැයි තරහ ගිය වෙලාවක එයා අර අනිත් පුද්ගලයන්ටත් වැඩිය ගොඩාක් ප්‍රකෝපකාරී වෙලා ආක්‍රමණශීලී වෙලා හැසිරෙනවා. ඉතින් මෙන්න මේ එක එක පුද්ගලයන් තුල මේ විදියට මේ තරහ එක එක විදියට තිබීම කියන්නේ මේකට ගොඩක්ම බලපාන දෙයක් තමයි මේ ඥානමය සාධක. ඒ කියන්නේ අපි සහජයෙන් එන ලක්ෂණ. දැන් ඔබත් සමහර විට දැකලා ඇති ළමයි කුඩා කාලේ ඉතා අත්දරුවගේ කාලේ ඉඳන්ම සමහර ළමයි ඉන්නු ඉතාම තරහෙන්නේ දඬනවා මූණ රතු කරගෙන ඒ වගේ. එතකොට ඒ ඥානමය වශයෙන් එනවා. එතකොට ඒ සමහර පුද්ගලයන්ගේ දැන් වැඩිහිටි වයසට පත් වෙනකොටත් ඒ ලදරු කාලය ළමා කාලය ගෙවලා දැන් සමහර අය ඉන්නවා අනිත් අයට වැඩිය ගොඩක් දේවල් දකින්න පුද්ගලයන් ඉන්නවා. කියන්නේ හොඳ නිරීක්ෂණ හැකියාවක් තියෙන. එතකොට ඒ වගේ පුද්ගලයන්ට අර අඩුපාඩු පේනවා වැඩි අනිත් අයගේ තමන්ගේ වැඩේ වුණත් අඩුපාඩු පේනවා වැඩි. අන්න එහෙම අයට නිතර තරහ යන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි තවත් සමහරු මේ ස්වභාවයෙන්ම ඉන්නවා මේ වෙනස් වීම වලට එච්චර කැමති නැති අය. එතකොට ඒගොල්ලන්ට අර වෙනස් වීම දරා ගන්න බැරුව සුළු වෙනස් වීමකදී වුණත් සමහර විට තමන් ඉඳ ගන්න තැන වෙනස් වෙන්න පුළුවන්. පුටුව චුට්ටක් වෙනස් විදියකට තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී පවා තරහ එනවා. ඉතින් මෙන්න මේ වගේ ඥානමය වශයෙන් උත් බලපානවා. ඒ වගේම තමයි අපේ හැදී වැඩෙන මේ සමාජ සංස්කෘතික වටපිටාව. ඒකත් මෙන්න මේ තරහ යෑමට බලපාන. මොකද සමහර සමාජයන් අපි දන්නවා වැඩිපුර තරහ යන කට්ටිය ඉන්නේ ඒගොල්ලන්. ඒ වගේම තමයි නිවස තුල ගත්තත් වටපිටාවේ නිවස වටපිටාව වුණත් සමහර අය ඉන්නවා පවුලේ අනිත් අයට වැඩිය වැඩිපුර තරහ යනවා නිතරම සුළු දෙයකට පවා. ඉතින් මෙන්න මේකට තවත් හේතුවක් තමයි අපේ සමාජයෙන් සමහර වෙලාවට නිවස තුල මේ ඇති කළා තියෙනවා අදහසක් මේ තරහා කියන එක අනිත් හැඟීම් වගේ නෙවෙයි පිට කරන්න හොඳ නැති දෙයක් කියලා. අපි තරහ තියාගෙන ඉන්න ඕනේ හිත ඇතුලේ පිටට දාන්න හොඳ නැහැ කියලා. අන්න ඒ වගේ අවස්ථාවල ඒ වගේ මේ වටපිටාවක හැදෙන වැඩෙන කෙනෙකුට උනත් තරහවර හිත ඇතුලේ තිබිලා ඒ කියන්නේ විශාල ප්‍රකෝපකාරී අවස්ථාවකට පවා යන්න ඉඩකඩ තියෙනවා. දැන් තරහව කොයි වෙලාවෙ එනවද කියලා අපිට හිතා ගන්න බෑනේ සමහර වෙලාවට. අපි ඔබතුමිය කිව්වා වගේ අසාධාරණයක් වෙන්න පුළුවන් නැත්නම් අපි ආස නැති වැඩක් වෙන්න පුළුවන්. දැන් තරහව අපිට ඇති වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙන මොන හරි සංඥාවක් අපිට නිකුත් වෙනවද? අපි හිතාගන්නේ නැති තැනකදී අපිට එහෙම නිකුත් වෙනවද? ඔව්. දැන් ඕනම අපි දන්නවනේ අනතුරකට හරි යම්කිසි සිදුවීමකට කලින් අපි හොඳට හිතලා බැලුවොත් මේ තරංග යම්කිසි අනතුරු ඇඟවීම් සංඥා නිකුත් වෙලා තියෙනවා. නේද? සුනාමියේදී වුණත් එහෙමනේ එන්න කලින් නේද? අන්න ඒ වගේ තමයි මේ තරහත්. තරහ එන්න කලිනුත් යම් අනතුරු ඇඟවීමේ සංඥා අප තුලින් නිකුත් වෙනවා. ඒක අපිටත් දැනෙනවා සමහර වෙලාවට පිට අයටත් පේනවා. දැන් අපි එහෙම හිතුවොත් වැඩිපුරම එන මේ දෙයක් තමයි අපේ තරහ සිතුවිල්ල අපේ සිතට ආවහම අපේ හකු තද වෙනවා, මස් පිඬු තද වෙන ගතියක් දැනෙනවා. ඊළඟට තව මොනවද අපිට දැනෙනවා වේගේ දාඩිය දානවා, තව සමහරු රතු වෙනවා. එතකොට ඇඟ ඇතුළ රත් වීගෙන එනවා වගේ කියලා දැනෙනවා. මස් පිඬු තද වෙනවා, හිස රදේ ඇති වෙනවා සමහරුන්ට. තවත් සමහරුන්ට කොහොමද හදවතේ ගැස්ම වේගවත් වෙනවා කියලා අපිටම තේරෙනවා. අපේ හදවත දැන් වේගයෙන් ගැහෙනවා. තවත් සමහරව අපි දැකලා තිනවා හයියෙන් හුස්ම ගන්නවා. උඩා නොගමරු හුස්ම ඉතා වේගයෙන් ගන්නවා. මෙන්න මේ වගේ නොයෙකුත්
නොයෙකුත් කායික මානසික වශයෙන් ලක්ෂණ අප තුළ පහළ වෙනවා. එතකොට මේවා වෙන්නේත් මේ අපේ ඇතුලේ ශරීරය ඇතුලේ යම්කිසි සිදුවන රසායනික වෙනස් වීමක් ඉන්න මේ තරහත් එක්ක. දැන් ආතතියක් ඇති වුනහම වගේම තමයි. මේ තරහදිත් අර අපේ ශරීරය තුළ නොයෙකුත් ආතතිය ඇති කරන තරහ ඇති කරන හෝමෝන ස්‍රාවය වෙනවා. ඇඩ්‍රිනලින්, ඒ වගේ කෝටිසෝල්, ඒ වගේ හෝමෝන. මෙන්න මේ හෝමෝන වලින් තමයි අපේ අර හදගැස්ම වැඩි කරන්නේ, අපි හුස්ම ගැනීමේ වේගය වැඩි කරන්නේ. ඉතින් දැන් අපිටත් හිතලා බලන්න පුළුවන් අපි තරහින් නැතුව ඉන්න අවස්ථාවක අපිත් තරහ ගියාම මෙන්න මේ වගේ ලක්ෂණ අපින් කලින් පහළ වුණාද? නැත්නම් අප අවට සිටින පුද්ගලයෝ අර තරහ ගන්නකොට මේ වගේ ලක්ෂණ දැක්කද කියලා අපිට හිතාගෙන අපිට පුළුවන් කලින්ම එතකොට සූදානම්ව ඉන්න මේ කොහොමද මේ පුද්ගලයා දැන් කෙසේ හැසිරෙයිද කියන අපිට ඒ අදහස ගන්න පුළුවන් මෙන්න මේ සංඥා දැන සිටීම තුලින්. දැන් ડોක්ටර් ඔය කාරණාවට කලින් කාරණාවේදී කිව්වා තරහ කියන දේ පිට කරන්න නැතුව ඉන්න ඕන කියලා සමාජයේ යම්මත් තියෙනවා. නමුත් ඒකේ තරම් හොඳ නෑ කියලා. හැබැයි මේ තරහ පිට කරනවා නම් ඔය අපි සාමාන්‍යයෙන් දකින ක්‍රමයට පිට කරපුවාම එහි අතුරු ප්‍රතිඵල පසු ප්‍රතිඵල ඒ තරම් හොඳ නෑ හුඟක් වෙලාවට. කෙනෙක් තරහ වෙන්න පුළුවන්, යම් අලාභයක් වෙන්න පුළුවන්, තව කෙනෙකුගේ හිත දෙන්න පුළුවන්, තව කෙනෙක් ඊටත් එහා ගිහිල්ලා හිරේ විලංගුවේ වැටෙන තත්ත්වයට යන්න පුළුවන්. ඔය ගොඩක් වෙලාවට ડોක්ටර් දැන් මේ හිරේ වැටිච්ච කෙනෙක් වගේ එහෙම නැත්නම් ඒ වගේ අත්අඩංගු ඉන්න කෙනෙකුට කියන්නේ මට තව චුට්ටක් ඉවසන්න පුළුවන් වුණා නම් මීට වඩා හොඳයි කියලා මට දැන් තමා තේරෙන්නේ කියලා ඔය කතා කියනවා. තරහ පිට කරන්නත් ඕන කියලා ඔබතුමීම කියනකොට කොහොමද එහෙනම් අපි තරහ පිට කරන්න ඕන? ඒක තමයි. දැන් සමහර උරුම අපේ සමාජයේ කොටසක් ඉන්නවා ඔය අර කිව්ව විදිහට තරහ පිට නොකළ යුතුයි කියන කොටසකුත්. ඒ වුණාට තරහ දැන් අපේ ඉස්සර ඉඳලම අපි බැලුවොත් පැවැත්මේ ඉඳලා අපේ මේ තරහ පිට කරන අපේ ස්වභාවිකම ක්‍රමවේදය තමයි ආක්‍රමණශීලී වීම කියන එක. ඒකට දැන් අපි දන්න සතුරත් එක්ක සටන් කරනවා, ඒ වගේ ආක්‍රමණශීලී බව. ඒ වුණාට දැන් අපේ සමාජයේ දියුණු වෙන්න සමාජයේ තියෙනවා යම්කිසි නීති රීති. ඒ වගේම සමාජ සම්මතයන් තියෙනවා. එතකොට ඒවත් මගින් අපි කොතෙක් දුරට අපේ තරහ කොයි ආකාරයට පිට කළ යුතුදයි කියන සීමාවන් සකස් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට කලින් කිව්ව විදියට කලින් හිටිය විදියට ආක්‍රමණශීලී වෙන්න බෑ හැමතිස්සෙම. ඒ වුණාට දැන් සමහර විතරනේ මේ තරහ පිට කරන්න හොඳ නෑ කියලා මැඩ පවත්වාගෙන ඉන්න ඕන කියලා. එතකොට එහෙම කිරීමෙනුත් වෙන්නේ තරහ අපේ හිත තුලම පැසව අපිට නොයකුත් මානසික කායික රෝගාබාධ දක්වාම වර්ධනය වෙන තත්ත්වයට යන්න පුළුවන්. ඊටත් අමතරව මෙන්න මෙහෙම තරහ මේ මැඩ පවත්වාගෙන සිටීම තුලින් වෙන්නේ පුද්ගලයා එතකොට අර Tamanට තරහව ඇති කළා කියලා හිතන පුද්ගලයාත් එක්ක වක්‍රාකාරයෙන් මේ පුද්ගලයාව පීඩාවට පත් කරනවා. දැන් ඔබත් සමහර විට මේක අත්විඳලා ඇති නැත්නම් අහලා ඇති කොහොමද එතකොට යාව නොසලකා හරිනවා නේද? ඊට පස්සේ එයාව විවේචනය කරනවා. එතකොට එයාව පහත් කරලා කතා කරන ඒ කියන්නේ වක්‍රාකාරයෙන් Tamanගේ තරහ වෙනත් ක්‍රමයකට පිට කිරීමක් වෙන්නේ. එතකොට ඒක සෞඛ්‍යමත් ක්‍රමවේදයක් නෙවෙයි. මොකද එහෙම වුණාම වෙන්නේ අර පුද්ගලයා ගැනත් අනිත් අය තුල ඇති වෙන්නේ ප්‍රසන්න හැඟීමක් නෙවෙයි. ඉතින් මේ තරහ පිට කිරීම කරනකොට අපි බලන්න ඕන දැන් සමහරු හිතන්නේ මේ තරහ ආව ගමන්ම තමන්ගේ හිතට මේක ඒ විදිහටම පිට කරන්න ඕන කියලා. තරහක් ආව මම ඒකද හිතේ තියාගෙන ඉන්න ඕනේ මම කෑ ගහලා බැනලා එහෙම නැත්තම් ගහලා මේ තරහ පිට කරන්න ඕන කියලා. සමහරු කියනවානේ ડોක්ටර් දැන් සමහරදී මේ මම නම් ඕවා හිතේ තියාගෙන ඉන්නේ මට આવොත් එක කියලා දානවා මට ඕන එක කරලා දානවා. එහෙම කියන කට්ටියකුත් ඉන්නවා. මම හිතන්නේ ඔබ තුමී කියන්නේ ඒ වගේ පිරිසක්. දැන් එහෙම කියන එකත් එයයි පිට කරන ක්‍රමවේදයක් දැන් හිතට ආදේම එකපාරට පිට කරන්න බෑ අපේ සමාජයේ තියෙන සම්මතයන් එක්ක. එතකොට දැන් ගොඩක් අය හිතනවානේ දැන් අපි එහෙම පුද්ගලයෙක් අපිට මොකක් හරි අසාධාරණ විදියට කෑ ගහනකොට බයිනකොට සමහර වෙලාවට අනිත් පුද්ගලයා සද්ද නැතුව ඉන්නවා නේද? එතකොට අර පුද්ගලයා හිතන්නේ මොකද්ද? මම මේ හරි දෙයකට තමයි කෑ ගහන්නේ. ඒක තමයි යා මේ සද්ද නොකර ඉන්නේ. දැන් පිට මිනිස්සුත් මගේ මේ කෑ ගැහිම සාධාරණීකරණය කරයි. මම මේ ඕන දෙයකට තමයි කෑ ගහන්නේ කියලා. ඒ වුණාට ඇත්තටම වෙන්නේ මොකද්ද? අර අනිත් පුද්ගලයාට තරහව පාලනය කර ගැනීමේ කළමනා කර ගැනීමේ හොඳ හැකියාවක් තිබිලා තියෙනවා අනිත් පුද්ගලයාට වැඩිය. ඒ කියන්නේ එයා මානසික මට්ටමින් උසස් වෙලා ඉඳලා තියෙනවා. ඒක නිසා තමයි අර පුද්ගලයා එහෙම අනිත් එක්කෙනෙක් කෑ ගැහුවට ඒ එක්කම කෑ ගහන්න යන්නේ නැත්තේ. ඉතින් මෙන්න මේ තරහ ඒක නිසා අපි පිට කරන්න ඕන වෙනත් පුද්ගලයෙකුට වාචික හෝ කායිකව හිංසනයක් සිදු නොවන ආකාරයට තමයි සෞඛ්‍යමත් විදියට තමයි මේ තරහ අපි පිට කරන්න ඕන. අපි කතාවට මේ කියනවානේ තරංග මේ තරහ ගන්න එපා ඉක්මනට වයසට යයි කියලා කියනවානේ නේද? වයිතමිනේ මේ දැන්
බලපෑම් තියෙනවනේ අපිට තරහ ගියාම අපිට මොකද වෙන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අපි අර කියපු විදිහට අපිට ගොඩාක් අවාසිදායක තත්ත්වෙනොත් වෙනවා ඉක්මනට තරහ ගියාම මොකද වෙන්නේ කියන කාරණේට අපි ওই මිනිමැරුම් දක්වාම ඕව දුර දිග ගිහිල්ලක් තියෙනවා. හැබැයි මේ තරහ ගෑම අපේ ජීවිතයට කොයි වගේ බලපෑමක්ද එකතු කරන්නේ? ඔව් සමාධි. දැන් මම කිව්වනේ තරහ දිගු කාලයක් තියෙනකොට හරි නිතර ඇති වෙනකොට ඒකෙන් ඍණාත්මකව ඒ කියන්නේ අයහපත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට මේක අපේ මානසික සෞඛ්‍යයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කායික සෞඛ්‍යයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ සම්බන්ධතාවලටත් වෙන්න පුළුවන්. දැන් මානසික සෞඛ්‍යයට වෙන බලපෑම ගැන මුලින්ම හිතුවොත් මොකද තරහ ඇති වෙන්නේ අපේ සිතේනේ නේද? එතකොට අපි දන්නවා මේ තරහ ඇති වුනහම අපි කොයි විදියට ආවේගකාරී නේද? හරි ප්‍රකෝපකාරී නොසන්සුන්. එතකොට මනස සම්පූර්ණයෙන්ම අර මනසේ තියෙන සංසුන්තාවය දැන් භාවය නැති වෙලා තියෙන්නේ. ඔව්. ඉතින් ඒ වගේ වෙලාවක අපිට මේ අවධානය රඳවා තබා ගන්න හරිම අමාරුයි. ඒ වගේම තමයි මතකයේ තියාගන්න, මතකයේ රඳවා ගන්න, තර්කානුකූලව හිතන්න ඒ සිතීමේ හැකියාවන් සම්පූර්ණයෙන්ම අඩු වෙලා ගිහිලා තියෙන මේ තරහත් එක්ක. ඒ වගේම දැන් කායිකව ගත්තොත් මම කිව්වනේ කලින් අර හෝමෝන සාන්ද්‍රණයන්ගෙන් වෙනස්කම් වෙලා කොහොමද අපේ එක හැම පද්ධතියටම වගේ බලපානවා. ඒකට අපේ හෘද පද්ධතියට, රුධිර වාහිනී පද්ධතියට මේ බලපාල වෙන්නේ අපිට නොයෙකුත් අර වෙනස් ශරීරයේ ඇති වෙන අර වෙනස්කම් තුලින් මම කිව්වනේ දැන් හදවතේ ගැස්ම වැඩි වෙනවා, සමහරට රුධිර පීඩනය වැඩි වෙනවා. අන්න ඒ වගේ තත්ත්ව තුලින් අපිට කායික රෝග ඇතිවීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. මොනවද දියවැඩියාව, හෘද රෝග, ඒ වගේම අධිරුධිර පීඩනය, මෙන්න මේ වගේ කායික රෝග දක්වාත් බලපාන්න පුළුවන් මේ අධිකව තරහ යන එක. ඒ වගේම විශාලම වැදගත්ම දෙයක් තමයි මේ අපේ සමාජ සම්බන්ධතාවලට වෙන බලපෑම. අපි දන්නවනේ දැන් නිතරම තරහ යන කෙනෙක් එක්ක අපිත් කැමති නෑනේ ආශ්‍රය කරන්න නේද? අපි බලන්නේ පුළුවන් තරම් එයාගෙන් මග ඇරලා ඉන්න. මොකද අනවශ්‍ය ගැටුම් ඇති කරගන්න නැතුව ඉන්න. කියන්නත් කැමති නෑ නේද? තරහයි කියලා. එතකොට මොකද දැන් අපි එක පැත්තකින් එහෙම හිතන්න ඕන. ඇත්තටම දැන් අපේ මානසික සෞඛ්‍යයට බලපානවනේ මේ වගේ පුද්ගලයෙක් එක්ක අපි නිතරම ආශ්‍රය කරන්න ගියාම. ඉතින් එවැනි පුද්ගලයොත් එහෙම තමයි. ඒගොල්ලොත් අර තමන්ගේ තරහ යෑමේ ගතිය නිසා ඒගොල්ලොත් ස්වභාවයෙන්ම සමහර වෙලාවට අනිත් අයගෙන් චුට්ටක් ඈත් වෙලා ඉන්න තමයි බලන්නේ. මෙන්න මේ වගේ සමාජ සම්බන්ධතාවලට නම් විශාල බලපෑමක් වෙනවා මේ නිතර අනිසි ලෙස තරහ ගැනීම මගින්. සමාධි තරහ ගන්න නැතුව මට පොඩ්ඩක් ඉඩ දෙන්න. අපේ හිතවතුන්ට යම් කිසි කෙනෙකුට මේ තරහ පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් විමසන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා දැන් අපේ වෛද්‍යතුමියගෙන් 0115 808.03 0115 808.03 කියන අපේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තොත් ඔබට පුළුවන් අපිත් සමග සජීවීව මේ මොහොතේ සම්බන්ධලා අපේ වෛද්‍යතුමියගෙන් මේ පිළිබඳව විමසන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. අපි කතා බහ කරන්න තියෙන කාරණා පිළිබඳව කතා කරන්න. දැන් තරහ යනවා කියලා කිව්වනේ. මොනවද තියෙන ප්‍රශ්න තව? ප්‍රශ්න ගොඩක් තියෙනවා තරහ ගන්න. තරහ යව නම් ඔබ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වෛද්‍යතුමනි මේ තරහව දැන් අපි පාලනය කරගන්නනේ හැම වෙලාවෙම බලන්නේ කොහොම හරි කරලා අපි කියනවා මේ පොඩ්ඩක් හරි සමහර අවස්ථාවල කියනවා මෙයාගේ තරහ වර සෝඩා බෝතලේ වගේ කියනවා නේද? ඉක්මනට යනවා ඉක්මනට නැතිත් වෙනවා. එහෙම කියලා කියනවා. හැබැයි වෛද්‍යතුමනි අපිට මොන හරි පාලනය කරගන්න පුළුවන්ද? දැන් තරහව පාලනය කරගන්න අපිට මොන හරි වෛද්‍ය විද්‍යාත්මක වේ විදිහට උපදෙස් ලබා දෙන්න පුළුවන්ද? කෙනෙක්ට දැන් තරහව පොඩ්ඩක් හරි පාලනය කරගන්න පුළුවන්. අධිකව තරහ ගන්න කෝප වෙන පිරිස ඕන තරම් ඉන්නවනේ. ඔව්. දැන් මේ තරහ පාලනය කර ගැනීම නැත්නම් තරහ කළමනාකරණය කර ගැනීම කිව්වහම මේ අපේ ගොඩක් අය හිතන්නේ මේකෙන් කියන්නේ මේ තරහ මැඩ පවත්වා ගන්න අපි උගන්වනවා කියලා. ඒ කියන්නේ තරහ අපේ තුල ඇති වෙන්න හොඳම නෑ. ඒ ඇති වෙන්නේ නැති වෙන්න ඉන්න තමයි මේ තරහ කළමනාකරණයෙන් කරන්නේ කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. තරහ කළමනාකරණය කරනවා කියන්නේ අර අපි දැන් තරහ ඇති වෙන සංඥා අඳුනගත්තානේ. අන්නේ සංඥා වටහාගෙන අපි මේ තරහවත් එක්ක කොහොමද අපි වග යුතු ආකාරයට සෞඛ්‍යමත් විදියට කටයුතු කළා අපව පාලනය කරගන්නේ කොහොමද කියන එක තමයි. ඒ කියන්නේ අපි මේ වෙලාවේ ප්‍රතිචාර දක්වන ආකාරය පාලනය කරගන්නේ කොහොමද කියන එක තමයි මේ තරහ කළමනාකරණය කරගැනීමේ මූලික સિદ્ધාන්තය වෙන්නේ. මොකද අපි දන්නවා දැන් තරහාවක් ඇති වුනහම ඇතිවෙච්ච අවස්ථාව හරි ඒ ඇතිවෙච්ච සිදුවීම හරි අපිට පාලනය කරන්න බෑ. දැන් මේ වෙලාවේ අපිට තරහත් එක්ක වෙන හැඟීම් ඇති වෙනවා කියලා මං කෝ දුක ඇති වෙන්න පුළුවන්, බිය ඇති වෙන්න පුළුවන්. දැන් මේ හැඟීමුත් අපිට පාලනය කරගන්න බෑ. ඒ වුණාට අපිට පුළුවන් අර තරහට අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක පාලනය කරන්න. එතකොට ඒක සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපේ අතේ. ඒ කොටස.
අනිත් කොටස් දෙක අපිට පාලනයෙන් අපේ ඔබට ගියත් අර තරහට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්නේ කියන එක අපිට පාලනය කරගන්න පුළුවන් දෙයක්. අන්න ඒක තමයි මේ තරහ කළමනාකරණය කිරීමේ මූලිකම ඉගෙන ගන්න ඕන දේ. ඉතින් අපි තරහක් අපිට දැන් අර විදිහට තරහක් ආවහම සිතට දැන් අපිට දැනෙනවනේ මොනවද අපේ තුල ඇති වෙන වෙනස්කම් කියලා. එතකොට මේ වෙනස්කම් තුලින් අපි දැනගන්නවා දැන් මට තරහක් නේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න අර මාර්ග සංඥා පද්ධතිය අපි දන්නවනේ. ඒකේ තියෙන රතු එළිය, කහ එළිය, කොළ එළිය. එතකොට අපි කරන්නේ මොකද? රතු එළියට නවතිනවනේ නේද? අන්න ඒ වගේ තරහක් ආව ගමන්ම කරන්න ඕන අපි මදකට නවතින්න ඕන හිතින්. අපි නවතින්න ඕන නේද? මොකද මෙතනදී තරහ කළමනාකරණය කිරීමේ මූලිකම දේ තමයි අපේ අර සිතින් ඇතිවෙන ඒ අපේ පළමු අපිට දැන් සිතින් ඇති වෙන හැඟීම හරි අපෙන් කටින් පිට වෙන්න යන්නේ පළමු වචනය හරි නවත්ත ගන්න එක තමයි මෙතන මේ තරහ කළමනාකරණය ගැනීමෙන් පළවෙනි පියවර වෙන්නේ. පළවෙනි පියවර මම ඔබතුමියට පොඩ්ඩක් නවත්ත ගන්නවා. අපිට දුරකථනයෙන් කෙනෙක් ටිකක් වෙලා ඉඳන් සම්බන්ධලා ඉන්නවා කියලා කියනවා සමාධි. අපිට නිකවරටියෙන් ජයනි කතා කරනවා. ආයිබෝන් ජයනි. ඔව් ආයිබෝන්. ඔව් මොකද්ද ප්‍රශ්නේ අපේ වෛද්‍යතුමියකට ටයිම් කරන්න පුළුවන්. ආයිබෝන්. මම කතා කරේ මට ලිටර තරහ යන තත්ත්වය ටිකක් තියෙනවා. ඒක කොහොමද පාලනය කරගන්නේ සහ ඒක සාමාන්‍ය තත්ත්වයක්ද කියන කරුණු කාරණා දැනගන්න තමයි මම කතා කරේ. ඔව්. දැන් මං කලිනුත් මේ විස්තර කරපු විදියට දැන් තරහ එනවා කියන එක ඒක ඔබතුමියටත් මටත් අප කාටත් පොදු දෙයක්. ඒ කියන්නේ අපි හැමෝටම තරහ එනවා. මෙතනදී ඔබගේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ අර හිතට ඇතිවෙන හැඟීම ඔබ පිට කරන ආකාරය ගැන තමයි. ඒ කියන්නේ ඔබ ඒක සිතන්නේ නැතුව ඒ සිතට හැඟීම ආපු වෙලාවෙම පිටතට ඒක එළියට දානවා. එතකොට මේ ප්‍රකාශ කරන ආකාරය නිසා තමයි දැන් අනිත් අයත් කියනවා ඇත්තේ සමහරවිට මේ ඔබට නිතරම තරහ එනවා කියලා. ඉතින් ඒක නිසා අපි දැන් ඉස්සරහට කතා කරන්න යන්නේ තරහ කළමනාකරණය කර ගැනීම එහෙම නැත්නම් පාලනය කර ගැනීම ගැන. මං හිතන්නේ ඒක ඔබතුමියට ඉතා වැදගත් වෙයි. ඔබතුමියගේ ජීවිතය යහපත් ලෙස කායිකව සහ මානසිකව යහපත් සෞඛ්‍යයකින් යුතුව ගත කරන්න. අපි දැනට රැඳෙන්න කියමු වැඩසටහනත් එක්ක තව දුරටත් අපි කතා කරන සූදානම් මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ඉස්සරහට ලැබෙයි නේද? හොඳයි. අපි යන්න සූදානම් වෙනවා ඒ කාරණාවටම අපි ගියොත් හොඳයි. අහපු ප්‍රශ්නත් එක්කම පළවෙනි පියවර කතා කරන්නේ. ඔව් පළවෙනි පියවර කතා කරන්නේ. එතනින් පස්සේ දෙවෙනි පියවරට අපි යමු. ඔව්. දැන් මේ පළවෙනි පියවරේදී අපි නැවතුණානේ. එතකොට නැවතිලා අපි බලන්න ඕන දැන් ඒ වෙලාවෙම අපිට මොනවද මේ අපේ දැන් අර තරහ හැඟීම ඒ විදියටම පිටතට දෙන්නේ නැතුව පාලනය කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. එතකොට ඒකට තියෙන අංක 1 සහ ඵලදායම ක්‍රමය තමයි මේ අපේ හුස්මට අවධානය යොමු කරන්න කියන එක. දැන් ඒක අපේ ළඟම තියෙන දෙයක් නේ. ඕන වෙලාවක අපිට ගන්න පුළුවන් දෙයක් නේද? අපි නොමිලේම ලැබෙන ඕන වෙලාවක අපි ඉන්න අවස්ථාව මොකක් වුණත් අපිට ඒ ක්‍රමය යොදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගැඹුරින් හොඳට හුස්මක් ගැනීම සහ කල් වේලා අරගෙන ඒ හුස්ම පිට කිරීම. අපි සාමාන්‍යයෙන් කියන 1 සිට 4ට දක්වා හුස්ම ඉහළට ගන්න. ඊට පස්සේ 1 සිට 8 දක්වා ගණන් කරන විදිහට හුස්ම පහත හෙලන්න කියලා. එතකොට මෙන්න මේ ගැඹුරු හුස්ම ගැනීම තුලින් වෙන්නේ අපිට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් අපේ මොළයට ලැබෙනවා. එතකොට අපිට අර දැන් මම කිව්වනේ දැන් තරහ ගියාම අපි සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙලා ඉන්නේ කියලා. සාමාන්‍ය තත්ත්වයේ විදිහට නෙවෙයි අපි හැසිරෙන්නේ. අන්න අපිට එතකොට අවස්ථාවක් ලබා දෙනවා තර්කානුකූලව හිතන්න. මේ තරහ ඇති කරන හේතුව සැබෑම හේතුවද? ඒකට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්න ඕන කියන අර එහෙම හිතන්න අපිට කාල වේලාවක් ලබා දෙනවා අරකින්. ඒ වගේම තමයි එතකොට අර තරහ ඇති කර හේතුවෙන් අපේ සිත යම්කිසි මොහොතකට වෙනතකට යොමු වෙනවා. එතකොට ඒක තරහ අඩු කර ගැනීමේ හොඳම ක්‍රමවේදයක් තමයි මේ ක්ෂණික ප්‍රතිචාර නොදක්වා ඉඳීමේ. ඊට පස්සේ අනිත් එක තමයි බොහෝ මේ පිටරටවල භාවිතා කරන දෙයක් තමයි මේ මනසින් මවා ගන්නව මං සංසුන් පුද්ගලයෙක් විදියට. කියන්නේ දැන් මං සංසුන් කියලා මවා ගන්න. එතකොට මම හිතනවා දැන් මගේ මේ හුස්ම ගැනීම ආයි සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා දැන් මගේ හදවත වේගයෙන් ගැහෙන්නේ නැහැ. දැන් මගේ අර හකු තද වෙච්ච ඒවා මස්පිඩු තද වෙච්ච ඒවා ක්‍රමක්‍රමයෙන් ලිහිල් වේගෙන යනවා. මේකට කියන දෘශ්‍ය පරිකල්පනය කියලා. කියන්නේ සිතින් මවා ගන්න තමාව සංසුන් පුද්ගලයෙක් විදියට. ඒක සුළු මොහොතක් කරත් ඇති. එතකොට මොකද වෙන්නේ අර ප්‍රතිචාර දක්වන එක අපි දැන් කොහොම හරි පමා කරලානේ තියෙන්නේ. ඒ වගේම තව අපිට පුළුවන් ඒ තරහ ඇති කර පරිසරයෙන් චුට්ට වෙලාවකට මිදෙන්න පුළුවන් නම් ඒකත් හරිම මේ ප්‍රයෝජනවත්. දැන් අපි දන්නවා රැකියාව කරන ස්ථානයේදී අපිට එහෙම හිතුමතේට නැගිටලා යන්න බෑ. එතකොට ඒ වුණාට අපිට පුළුවන් චුට්ටක් හරි අපි ඉන්න තැන ජනේලයක් තියෙනම් ජනේලෙන් පොඩ්ඩක් ඉවත බලන්න. එතකොටත් අපි අර තරහ ඇති කර පරිසරයෙන් සුළු මොහොතයකට මිදුණා.
ඒ වගේම අපේ මේ තියෙනවනේ පංචේන්ද්‍රියනේ ඇස කන දිව නාසය සම දැන් අපිට මෙන්න මේ වලින් දැනෙන සංවේදන අපිට යොදා ගන්න පුළුවන් මේ තරහ කළමනාකරන ක්ෂණිකව. ඒ කියන්නේ අපිට පුළුවන් සුවබර සංගීතයකට සවන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි අපි රාජකාරී කරන ස්ථානයේ හරි ගෙදර හරි මොනවා හරි පින්තූරයක් තියෙනවා. ඒ දිහා බලන්න පුළුවන්. එතකොට අපේ සිත වෙනතකට යනවා. ඒ වගේම සුරතල් සතෙක් සුරතල් කරන්න පුළුවන්. ඒ ස්පර්ශය කියන්නේ ওই තරහ ශනිකව කළමනාකරණය කර ගැනීමේ හොඳම උපක්‍රමයක්. මොකද ඒකෙන් වෙන්නේ ඉතා සුළු කාලයකදී අපේ අර ආතති හෝමෝන අර තරහ ඇති කරන හෝමෝන අඩු කරලා අර සතුට දනවන හෝමෝන ස්‍රාවය කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ක්‍රියාශීලී වීම කියන එක. එතකොට අපි දැන් නිවසේ ඉන්නකොට අපිට යම්කිසි දරුවෙකුගේ ක්‍රියාවක් නිසා හෝ මේ අධික ලෙස තරහ එනවනම් අපිට පුළුවන් චුට්ටක් එතනින් මිදලා නිවසේ එළිය ඇවිදින්න. මොකද ස්වභාව ධර්මය කියන්නේ මේ අපේ මේ තරහ ආතතිය කළමනාකරණයට නොමිලේම දීපු අපූර්ව නිමවුම් වල එකතුවක්. එතකොට මේ ස්වභාව ධර්මයෙන් ලැබෙන පිටුවහල අපිට යොදා ගන්න පුළුවන් මේ ශනිකව අපේ තරහ කළමනාකරණය කරගන්න. ඉතින් මෙන්න මේ විදියට අපිට තරහව ඇති වූ අවස්ථාවේදීම අපි ශනික ප්‍රතිචාර දක්වන එක වළක්වන්න මේ වගේ ක්‍රම යොදා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි දැන් ටිකක් සංසුන් වෙලා ඉන්නේ. ඊට පස්සේ කහ එළියේදී දැන් අපි හිතනවා මොකද්ද අපි මේකට කරන්න ඕන කියලා. මේක ඇත්තටම මේ තරහ ගන්න මට හේතුවක්ද? මොකද අපි දැන් ඔබත් කිව්වා වගේ අර තරහ ශනිකව ආවහම වෙන්නේ ගොඩක් අය හිතන්නේ නෑනේ ශනික ප්‍රතිචාර දැක්වීම තුලින් සමහරට තමන්ගේ ජීවිත කාලයම විඳවන්න වෙනවා. ඒ සුළු මොහොතක වෙච්ච දෙයක් කියන. සමහරට අනිත් අය වටපිටාවේ ඉන්න අය මෙයාට මේකට තවත් උදව් කරන්න පුළුවන්. මේ තරහව මෙයාගේ වැඩි වෙන්න නේ. එතකොට ඒ වුණාට අන්තිමට විඳවන්න වෙන්නේ ඒක තමන්ට තනියෙන් කියන එක මෙතනදී හොඳින්ම අවධාරණය කරගන්න ඕන යම්කිසි දෙයකට ඒ වගේ ශනික තරහ ගිහිල්ලා ශනික ප්‍රතිචාරයක් දක්වන්න කලින්. මොකද ඒ වෙලාවට කවුරුත් තමන් ගාව නැහැ. තමන් අසරණ භාවයට අපහසුතාවයට පත් වුණාම. එතකොට තමන් විතරක් නෙවෙයි තමන්ගේ ආදරණීයන් පවුලේ අයත් මේක නිසා විඳවන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ තරහව හිතට ආපමණින් ශනිකව පිට නොකරන්න වග බලා ගන්න මේ වගේ ක්‍රමවේද අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි දැන් මේක අපි තරහෙන් ඉන්න වෙලාවට නම් කරන්න බෑ. දැන් අපි බලන්න ඕන අපේ තරහ නැති වෙලාවක අපි චුට්ටක් හිතන්න ඕන අපේ ගැන. එහෙම බලන්න ඕන මේ අපේ තරහ වැඩි කරන සිතිවිලි අපේ සිත තියෙනවද කියලා. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් සමහර ඉන්න පුරුද්දක් විදිහටම ඍණාත්මක දේවල් මම හිතන්නේ. දැන් කියන්නේ දැන් එක දෙයක් වුණා මොනවා හරි ආයපත් ඒක නිසා අද දවසම ඉවරයි. මට දැන් දිගටම ওই වගේ දේවල් වෙයි. අපි හිතමු දැන් වැඩට යන්න යනකොට සෙරප්පුව කැඩෙනවා. අපෝ දැන් අද නම් ඉතින් මෙහෙම වුණා. දැන් ඉතින් ඉස්සරහට ඔක්කොම දේවල් ඔහොම තමයි අද නම් දවස් ඉවරයි කියලා හිතනවා. අන්න ඒ වගේ ඍණාත්මක හැඟීම් තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ සිතුවිලි තියෙන. අනිත් එක තමයි සමහරව හිතනවා මේ හැම දෙයක්ම වෙනවා මේ කියලා ඍණාත්මක විදිහට. ඒ කියන්නේ දැන් එකපාරක් වුණාම එයා හිතන්නේ හැම දෙයක්ම මේ විදිහට වෙනවා. එතකොට කියනවා ඔයා හැමදාමත් මට මේ කරදර කරනවා. දැන් මේ එකපාරයි කරදර කරේ. ඒක එයා හැමදාටම ළඟ කරනවා. නැත්තම් කියනවා මේ කවුරුවත් මට නෑ. දැන් එක්කෙනෙක් උදව් කරේ නැති වුණොත් කියන කවුරුවත් මට නෑ. අන්න ඒ වගේ අර පොදු කරනවා මෙයා. අන්න ඒ වගේ සිතුවිලි වලිනුත් අපි ඈත් වෙන්න ඕන. අනිත් එක තමයි ගොඩාක් ওই තරහ ගන්න මිනිස්සු කරන දෙයක් තමයි තරංග මේ තරහ එකපාරට පිට කරනවර පහුගිය සිදුවීම් රාශියක් එකට කැටි කළා. ඔයාගේ අවුරුද්දෙත් මට මේ වගේ කරා මෙන්න මේ වෙලාවේ කරා. අර ඒව එක්කහුව කළා. එතකොට තරහ එක්කහුව වෙලා තියෙන්නේ. එතකොට ලොකු ඒ කියන්නේ ප්‍රකෝපකාරී විදිහට ඒක පිට වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ සිතුවිලි තියෙනවා නම් ඒවත් අයින් කරගන්න ඕන. අනිත් එක තමයි සමහර හිතනවා මේ තමන් හිතන විදිහටම වැඩේ කරෙන්න ඕන කියලා. දැන් රාජකාරී ස්ථානයේදී ඔය හරියට තියෙනවා. දැන් ඒක ඇත්තටම යාගේ හිත ඇතුලේ තියෙන්නේ අපි දන්නේ නැහැ. ඒ වුණාට දැන් අපි කොයි විදිහට කරගෙන ගියත් වැරදි. මොකද දැන් එයා හිතාගෙන හිටිය විදිය නෙවෙයිනේ. එතකොට අන්න ඒ වගේ සිතුවිලි වලින් අපි අයින් වෙන්න ඕන. අනිත් එක තමයි තවත් සමහර හිතනවා මේ අපේ සිතුවිලි ඒගොල්ලෝ දන්නවා කියලා. එතකොට කියනවා දැන් මෙයා මේ මාව ඕනකමින්ම අපහසුතාවයට පත් කරන්න තමයි මේ වැඩේ කරේ. කියන්නේ ඒගොල්ලන්ට අනිත් අයගේ සිතිවිලි තේරෙනවා කියලා හිතනවා. එතකොට ඒ වගේ සිතිවිලිනුත් අයින් වෙන්න වෙනවා. තවත් සිතිවිලි තියෙනවා මේ තරහට මේ ඇති කරන යම් කිසි කෙනෙකුට සිදුවීමක් වුණාම හිතනවා මේ අනිත් අයගේ වැරද්දක් අඩුපාඩුවක් හින්දා තමයි මට මේක වුනේ කියලා අනිත් අය පිට ඒක පවරනවා. එතකොට අන්න ඒ වගේ සිතුවිලි තියෙනවා නම් ඒ වලින් බැහැර වෙන්න අපි අර තරහ නැති අවස්ථාවේදී අපි අපේ ගැන ආවර්ජනයක් කරන්න ඕන. ඒක තවත් මූලිකම දෙයක් තමයි දැන් අපි හිතමු අපිට එක්වරක් කවුරු හරි බැන්න කියලා. අපි ඕක මොකද්ද කරන්නේ? අපි ගෙදර ගිහිල්ලා මතක් වෙන පාට අර දෙබස අපි අපේ හිතින් කියනවා. යා මට මෙහිම බැන්නා අනිත් අය අහගෙන හිටියේ. එතකොට ඇත්තටම බැන්නේ එකපාරයි. ඒනට අපෙන් හිතින් අපි දැන් කී පාරක් එයාට කියලා බන්නව ගත්තද නේද? එතකොට අපි හිතින්
10-12 සතාවක් අර තරහ ඇති කරගන්නවා. මෙන්න මේ වගේ අයහපත් සිතිවිලි රටාවලින් ඈත් වෙන එක ඉතාම වැදගත් මේ දීර්ඝ කාලීනව අපේ තරහ කළමනාකරණය කරගන්න. තරහව කළමනාකරණය කරගන්නට වටින කාරණා කොයිතරම් කියවුණාද? වෛද්‍යතුමිය කියපු කාරණා අතර තරහ කියන දේ පිට නොකර ඉන්න එපා කියන කාරණාව උතුමේ කිව්වා. හැබැයි මේ තරහ පිට කරනකොට අපි හොඳ සතියෙන් යුතුව සිහියෙන් යුතුව හිතලා බලලා නිවැරදි ක්‍රමවේදයට එක පිට කරගන්න එක තමයි අවශ්‍ය කියලා ඔබතුමිය කිව්වා. ඒ අවශ්‍ය කාරණා මොනවද කියලාත් කිව්වා. තමයි තවත් ප්‍රශ්න තියෙනවා. තව ප්‍රශ්න මට ගොඩාක් තියෙනවා. වෛද්‍යවනි දැන් අපි ඔය මේ තරහව පිට කරන්න දැන් අර කියනවනේ මේ තරහව පිට කරන්න හැබැයි ඊට කලින් දැන් ඔබතුමියත් කිව්වා වෛද්‍යමිය කිව්වා මේ හැම වෙලාවෙම හිතන්න ඕනි කියලා. අපි අර කිව්වා රතු කහ කොළ කියන වෙලි තුනේදීම අපි ජීවිතවලට එකතු කර ගන්න ඕනි කියලා. මම කැමතියි දැන් වෛද්‍ය විද්‍යාත්මකව කෙනෙක්ට රෝගාබාධ වලට ලක් වෙන්න ප්‍රවණතාවයක් තියෙනවද අපි මේ තරහ ගැනීම තුළින්? කියන්නේ දැන් අපි අද තරහ ගන්නවා. අපිට යම් කාලයක මේක සමනය කරගන්න පුළුවන් කමක් ලැබෙයි වෛද්‍ය උපදෙස් මත. හැබැයි පහු කාලීනව මේ තරහව අධික කෝපය අධික තරහව පිට කිරීම යම් කාලයක මේ රෝගාබාධ වලට මුලක් පුරීමක් වගේටපත් වේවිද? ඔව්. දැන් අර කිව්වා වගේ තරහව නිසිලෙස අපි කළමනාකරණය කර නොගත්තොත් ඒ කියන්නේ දීර්ඝ කාලීනව එක්ක අපි තරහව පිට කළා අර විදිහට එහෙම නැත්නම් හිතින් අපි අර තරහ එක්කව කර කර හිත ඇතුලේ හිටියොත් වෙන්නේ නොයෙකුත් මානසික රෝගාබාධ දක්වා මේක යන්න පුළුවන්. ඒ කියන්නේ ડિප්‍රෙෂන් කියන්නේ විෂාදය වෙන්න පුළුවන්, කාන්සාව කියන්නේ ඇන්සයිටි, ඒ වගේ මානසික රෝගාබාධ දක්වාත් යන්න පුළුවන්. අනිත් එක තමයි සමාධි මේ අර මං කිව්ව කායික වෙනස්කම් නිසා මෙන්න මේ තරහව නිතර තිබීම මගින් හරි හැටි පාලනය කරගන්න නැතුව අතිරුධිර පීඩනය, හදවත් රෝග මොකද පර්යේෂණ වලින් පවා ඔප්පු වෙලා තියෙනවා මේ නිතරම තරහ යන පුද්ගලයන් තමයි මේ හදවත් රෝග වැළඳීමේ වැඩි ප්‍රවණතාවයකට ලක් වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දියවැඩියාව මෙන්න මේ වගේ බෝ නොවන රෝග කාණ්ඩයට අයත් වෙන රෝගාබාධ ඇතිවීමේ අවදානමකුත් මේ පුද්ගලයන් තුළ ඇති වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ડોක්ටර් අපිට තියෙන කාලයත් අවසන් වෙගෙන යන නිසා මේ යම් කිසි කෙනෙකුට මේ සාකච්ඡාව තුළින් ගත්ත කාරණා අරගෙන තමන්ගේ තරහ පාලනය කරගන්න පුළුවන්කමක් ලැබේ. තවත් කෙනෙකුට මේ සාකච්ඡාව අහපු නැති කෙනෙකුට හරි තව කෙනෙකුට යම් පණිවිඩයක් දෙන්න තියෙනවා නම් කොයි වගේ තැනකින්ද අපිට උපදෙස් ලබා ගන්න තියෙන්නේ? සෞඛ්‍ය අංශයේ වගේ ඉඩකඩක් තියෙනවද? කොහොමද වර්තමාන තත්ත්වය ලංකාව තුළ? ඔව්. දැන් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා දැන් අපි කිව්වනේ තරහ මේ විදිහට කළමනාකරණ ගැන තමන් තුලින්ම ඇති කරගන්න ඕන කියලා සමහරුන්ට ඒකට උපකාරක අවශ්‍ය වෙන්න පුළුවන් උපකාර. එතකොට අපි දන්න තරහ වගේ ෂණික සිතුවිල්ලක් ආවහම සමහරු හිතන්නේ නැතුව නොයෙකුත් තීරණත් ගන්නවනේ නේද? ඒක ජීවිතේටම බලපාන තීරණ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් උපදේශන සේවා තියෙනවා අපේ කතා කරන්න උපකාරක සේවා. එතකොට ඒ කියන්නේ තමන්ගේ ෂණික සිතුවිල්ල ආපු ගාම ක්‍රියා නොකර අර විදිහ උපකාරක සේවාවකට යොමු වීම මගින් පුළුවන් යම්කිසි උපදෙසක් ලබා ගන්න. එතකොට 1926 කියලා තියෙනවා ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව. එතකොට ඒ වගේම 1333 උපකාරක සේවාව. තවත් තියෙනවා 1999 කියන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් පවත්වාගෙන යන උපකාරක සේවාව. එතකොට මේවට මානසික සෞඛ්‍යයට අදාළ සේවා විතරක්ම නෙවෙයි. දැන් 1999න් ඕනම Tamanට යම්කිසි ගැටලුවක් තියෙනවා ඒකට උපදෙසක් ලබා ගන්න පුළුවන්. සමා වෙන්න ડોක්ටර්. අපි ඒ ටික මතක් කරමු. අපිට තව දුරකථනයෙන් කෙනෙක් ඉන්නවා කියලා අපි නිෂ්පදක් කරන්න කියන නිසා අපි ඒ සඳහා ඉඩකඩක් ලබා ගන්න සූදානම් වෙනවා. ඔව් දුරකථන මාර්ගයේ මම හිතන්නේ යම් කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා කියලා කියනවා. ඒක සූදානම් වෙනකම් මම මතක් කරන්න දුරකථන අංකය 0115 80යි 80යි 02 0115 ඔබට පුළුවන් අපිට කතා කරන්නට වෛද්‍යතුමියගෙන් තවත් තොරතුරු දැනගන්නට. ඒ දුරකථන ඇමතුම අපිට සම්බන්ධ වෙනකන් අපි කතා කරමු ඔබතුමිය කතා කරපු තැන ඉඳන් ඉස්සරහ. එතකොට මේ දුරකථන සේවා සියල්ලම මේ සතියේ දින 7 පුරාම පැය 24ම නොමිලේ ක්‍රියාත්මක වෙන සේවා. ඒක නිසා ඔබට හිතෙනවා නම් යම්කිසි ඔබට තරහ ගිය අවස්ථාවක ඔබට තනියෙන් මේක පාලනය කරගන්න බෑ කියලා එවැනි දුරකථන සේවාවකට කතා කළා උපදෙසක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් අර මොනවා හරි කායික මානසික රෝගාබාධ තත්ත්වයක් තියෙන කෙනෙක්ට වෙන්න
කරන්නත් පුළුවන් නේද? එහෙම වුණොත් දැන් ඒ කියන්නේ මානසික සෞඛ්‍ය යම්කිසි උපදෙසක් ලබා ගන්න ඕන කියලා කිව්වොත් අපේ සෞඛ්‍ය සේවය දැන් මානසික සෞඛ්‍ය සේවා විතා දියුණු මට්ටමක තියෙනවා. එතකොට ඔබගේ ගමේ ඒ කියන්නේ ඔබගේ ළඟම රෝහලේ තියෙනවා මානසික සෞඛ්‍ය සායන. එතකොට අන්න ඒ වගේ සායනයක ඉන්නවා මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂ පුහුණුව ලැබුව වෛද්‍යවරුන් ඉන්නවා, විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා. ඒ වගේ ඒ කියන්නේ යම්කිසි රෝගාබාධයක් Tamanට ඇතයි කියලා Tamanට එහෙම දැනෙනව නම් එතකොට අන්න ඒ වගේ තැනකට ගිහිල්ලා වුණත් උපදෙස් අවශ්‍ය ලබා ගන්න පුළුවන්. දැන් අපේ දුරකථන මාර්ගයේ ඉන්නවා මොරටුවෙන් නිෂාදි. නිෂාදි ඔබට කතා කරන්න පුළුවන් අපේ වෛද්‍යතුමියට. අයිබෝවන්. 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 ඔව් නිෂාදි කතා කරන්න. ડોක්ටර් මගේ මහත්තයාට නිතරම කේන් කියනවා. කේන් කියනහම ડોක්ටර් කියනවා බඩු පොලේ ගහනවා, එතකොට බිත්ති වලට ගහනවා, ගහලා යා කරපරුත් වචන කතා කරනවා. ඉතින් මෙතන එයාගේ ඉතින් පිට වෙනවා. නමුත් ඒ වෙනකොට එයාගේ හැකිරීම දරුණු වෙලා ඉවරන්නේ ડોක්ටර්. අපි බෙදරන්නේ හැටියට මොකක්ද අපිට මහත්තයා වෙන්නේ ડોක්ටර් කරන්න පුළුවන්? බොහොම ස්තුතියි නිෂාදි. ඉතින් හොඳ ප්‍රශ්නයක්. මොකද සමාජයේ තියෙන යම් ගැටලුකාරී තත්ත්වයක් නේද? බඩු පොළොවේ ගහනවා කියන එක එහෙම ටිකක් තරහ ගියපුවාම. ඒක තමයි. දැන් මං කලින් කිව්වා වගේම අර බලන්න මේ එක පුද්ගලයෙක්ගේ තරහ යාම තුලින් ඒ පවුලම ඒ පීඩාවටපත් වෙනවනේ නේද? එතකොට දැන් අපි දන්නවා මේ ශනිකව මේ වගේ තරහ යන අවස්ථාවේදීම මේ පුද්ගලයාට අපිට හොඳ නරක මෙහෙම තරහ ගන්න එපා. එහෙම කියන්න බෑ. මොකද එයා තර්කානුකූලව සිටීමේ හැකියාව එයාගේ සම්පූර්ණයෙන්ම අඩු වෙලානේ තියෙන්නේ. ඉතින් අපි මේ අවස්ථාවේ සමනය වෙනකන් ඉඳලා මෙන්න මේ පුද්ගලයාට පහදලා දෙන්න පුළුවන්. මේ තරහ ගියාම මේ ඔබට මොනවද වෙන්නේ? ඔබ තුල මොනවද වෙන්න පුළුවන්? ඒ වගේම ගෙදර අයට බලපාන්නේ කොහොමද? ඒක සමාජයට බලපාන්නේ කොහොමද? කියන්නේ එයා අර තරහව නැතිව ඉන්න අවස්ථාවේදී එයාට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නම් සමහරට මේක පවුලේ අය කියන ඒවා අහන්න නැතිව ඉන්න පුළුවන් නේද? එතකොට විශ්වාසවන්ත කෙනෙකු ලව්වා කියවන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ අධික ලෙස මෙහෙම තරහ යනවා කියලා තේරෙනවා නම් කියන්නේ යම්කිසි තව ඊට වඩා උපකාරයක් අවශ්‍යයි කියලා හිතනවා නම් අර කලින් කිව්වා වගේ උපකාරක සේවාවකට යොමු වෙලා යම්කිසි උපදෙසක් ලබා ගන්න පුළුවන්. නොය විදිහට උපදෙස් ලබා ගන්න පුළුවන් ක්‍රමවේද ගණනාවක් තිබෙනවා. අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ පිළිබඳව ලබා ගන්න දුරකථන ඇමතුමක් ලබා දීලා කිව්වා වගේ නේද සමාධි ડોක්ටර් කිව්වා වගේ දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්නය යොමු කරලා ඒකට ගැටලුවට විසඳුමක් හොයාගන්න. එහෙම ආකාරීව දරාගෙන ඉන්න ඕනේ නැහැ නේද? ඉන්න ඕනේ. ඒවා පිට කරගන්න දැන් ක්‍රම වේදයන් තියෙනවා. සමහර විට වෛද්‍යතුමනි මේ සමාජයේ කාරණාවක් තියෙනවා අර මානසික ප්‍රශ්නයක් පිළිබඳව යම් කෙනෙක් විමසන්න යනවා නම් එහෙම කරන්න හොඳ නෑ. ඒකට අපිට පිස්සු කියලා හිතයි. නැත්නම් අපේ ඥාතියන්ට පිස්සු කියලා හිතයි. අන්න ඒ වගේ තත්ත්වයක් ඉස්සර කාලේ තිබුණා. දැන් සමාජය හුඟක් වෙනස් වෙලා. මේක පිටරටවල නම් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන මේ වෛද්‍ය සේවාව. ලංකාවෙත් දැන් මේ ක්‍රමය වෙනස් වෙලා. අපි මේ වැඩසටහන් වලින් නිරන්තරයෙන් කතා බහ කරනවා. ඒක නිසා ඔබටත් පුළුවන්කම තියෙනවා මේ වගේ අවස්ථාවකදී ඒ සඳහා නිවැරදිවම විසඳුම හොයාගෙන යන්න. එහෙම නැත්නම් ඔබ අපහසුතාවයටපත් වෙන්න පුළුවන් ඔබේ සමීපවතෙන් ඔබේ ආදරය කරන පිරිස අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. ඔවුන් ලොකු අගාධයකට යන්න පුළුවන් යම් කිසි සිද්ධියක් දිගින් දිගටම පවත්වාගෙන යන නිසා. ඒක නිසා මේ කතා බහත් ඔබට ඉතාමත් වටිනවා කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි දවසකදීත් අපි මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා. සමාජයේ අපි ස්තුතිවන්ත වෙමු අපේ වෛද්‍යතුමියට දවසේදී. බොහොම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමියට විශේෂයෙන්ම කාලීනව අපි හැමෝටම හොඳ වැදගත් මාතෘකාවක් පිළිබඳව අපිව දැනුවත් කරන්න එකතු වුණේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යතුමිය යමුනා එල්ලාවල වෛද්‍යතුමිය බොහොම ස්තුතියි වෛද්‍යතුමියනි. අපි තව දවසක තවත් දේවල් පිළිබඳව කතා කරන්න එකතු වෙමු. ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.